හොඳයි සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න සාදුකාරය පවත්වන්න නමස්කාරය කියන්න භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමාච භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා ඉද භික්ඛවේ අසුතවා පුදුජනෝ අරියාණං අදස්සාමි අරිය ධම්මස්සක්ඛෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අපෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති තේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි දැනට මේ පවත්වන්නට සෝදානම් වෙන්නේ පිළිවෙලින් පවත්වගෙන ආපු එක්තරා සූත්‍ර දේශනාවක තුන්වෙනි ධර්ම දේශනාව අපි වෙසක් පොහෝ දිනේ ආරම්භ කළා සබ්බාසව කියන සූත්‍රය සාකච්ඡා කරගන්න යෝගාවචරයන්ට විශේෂයෙන්ම විපස්සනා භාවනාවක යෙදී ගත කරන යෝගාවචරයන්ට බොහොම වටිනා කියන සූත්‍රයක් හින්දා අපි යෙදී සාකච්ඡා කරගත්තොත් හොඳයි කියන අදහස ඇතිව මේ සූත්‍රය තෝරාගත්තා. මේ සූත්‍රයේ තියෙන ගැඹුර නිසා ඒ වගේම පිරිසේ දක්ෂතාවය ගැන සලකා බලන්න වටින නිසා මේ සූත්‍රයේ එක වෙලාවකට හිතෙනවා අවශ්‍ය ප්‍රධාන කරුණු පමණක් සාකච්ඡා කරලා අවසන් කරන්නට. ඒ වගේම තවදුරටත් එහෙම කරුණු සලකලා බලනකොට බොහෝ සෙයින්ම යෝගාවචරයන්ට වැදගත් වෙන කරුණු කාරණා රාශියක් මේ සූත්‍රයේ ගැඹෙලා තියෙන හින්දා එහෙම කරන්නටත් සිද්ධෙන්නේ නැති බොහොම ආකර්ශනීය සූත්‍රයක්. විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් කරගෙන යන ඇත්තන්ට විශාල ආශිර්වාදයක් වශයෙන් පවතින සූත්‍ර ධර්මයක් හැටියට හඳුන්වලා දෙන්නත් පුළුවන්. මේ සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ දෙවෙනි සූත්‍රය හැටියට සඳහන් වෙලා තියෙන්නේ මූලපරියාය කියන වර්ගයේ. ඒකේ පළවෙනි සූත්‍රය හැටියට පෙන්නලා දීලා තියෙන්නේ මූලපරියාය කියන සූත්‍රය. සබ්බ ධම්ම මූලපරියායං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි තං සාදුකං සුනෝත මනසිකරෝත කියලා බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා බමුණු කුලයකින් පැවිදි වෙච්ච ඒ භික්ෂුන් වහන්සේලාගේ උගත් මානය දුරු කරවන්නට දේශනා කරපු සූත්‍රයක්. මේ තථාගතයන් වහන්සේ විසින්ම මහණෙනි මම දැන් දේශනා කරන්නටයි ලෑස්ති වෙන්නේ අසන්නටය කියලා පටන් ගන්න සූත්‍ර බොහොම ගැඹුරකින් යුක්තයි. ඒ සූත්‍රවලට අපි බැස ගන්නවා නම් බැස ගන්න වෙන්නේ ක්‍රමයෙන්. දැන් අපි මේ සාකච්ඡා කරගන්නට හදන සබ්බාසව සූත්‍රයේ මේ තුන්වෙනි ධර්ම දේශනාව. ඒ සෑම ධර්ම දේශනාවකදීමත් මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් විස්තර වෙන ආශ්‍රව ඒ වගේම ඒ අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර කියන වචන අපි ටිකෙන් ටික ඒ සෑම දේශනාවකදීම විස්තර කරගන්නට යෙදුණා. ඒ වායේ තියෙනවා අනුක්‍රමය. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයක් දුරු වෙන විදිහට එහෙමත් නැත්නම් මේ ආත්මෙදින සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජන ධර්ම දුරු වෙන විදිහට
යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ කෙසේද කියන එක පාරටම විස්තර කළාම කෙනෙකුට නොතේරෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ ආශ්‍රව කියලා කොටසක් තියෙනවා. ඒ ආශ්‍රව කියන කොටස් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ කොටස් අපිට මේ සත්‍යයක් එමත් නැත්නම් සත්‍ය දර්ශනයක් නුවණින් මෙනෙහි කිරීමකට එහෙම ලේසියෙන් ඉඩ තියන්නේ නැහැ. අපි පසුගිය දවස්වල නිස්සාරණ වනේ පවත්තන්ට ඉදිච්ච මේ ප්‍රථම භාවනා වැඩසටහනෙත් අපි දවස් 5ක් වගේ කාලයක් මේක සාකච්ඡා කරගන්න යෙදුනා. පාලි වචන හෙළි කිරීමකින් තොරව ඒකේ ගොඩක් අයගේ ප්‍රතිචාර හැටියට මට හිතුනේ පාලි වචනේ කිව්වොත් අක් ගාලා තේරෙනවා. නමුත් මේවා ජීවිත වලින් කතා කරන්න ගියාම තන්නේ කරම පෞද්ගලික ජීවිතයකට ඇඟිලි ගැසීමක් සිද්ධ වෙනවා. හිත රිද්දවීමක් සිද්ධ වෙනවා. ඕනාවට වඩා මේව පැහැදිලි කරන්නත් බෑ. තේරුම් යන්න ඇරලා අතාරින්නත් වෙනවා. මොකද හිතෙන්නේ කටට අත දාලා කන පිට ගැහුවා වගේ බන කියන්න ගියොත් එතකොට වෙනම බනක් තමයි තේරෙන්නේ. මේ කෙලෙස් ඒ වගේම අපේ ජීවිතය සමග බැඳිච්ච අතිශයින්ම පෞද්ගලික වූ ධර්ම. අතිශයින්ම පෞද්ගලික වූ ධර්ම. මේවාට අත තියනවාට කිසිම කෙනෙක් කැමති නැහැ. මේවා දුරු කරනවා තබා මේවා ආසන්නයට අපි විස්තර කරගෙන යනකොට හිතෙන්නේ මගේ මේ පෞද්ගලිකත්වයට අත තියන්නයි මේ සූදානම් වෙන්නේ කියලා. ඉතින් අර සම්ප්‍රදාන කූලව පාලි ටිකක් කියලා වචන ටිකක් කියලා ඒ කරුණු පැහැදිලි කරන එක තමයි එකතකින් බලනකොට හොඳම ක්‍රමය. වැඩිපුර විස්තර කරන්නත් අමාරුයි මේ ආශ්‍රව කියන ධර්ම. මොකද හේතුව අහන කෙනා පිළිගන්නට සූදානම් වෙන්නේ නැහැ. ඒත් මලක සුවඳක් දැනෙනවා වගේ දැනුණත් ඒ දේ බොහොම වේගයෙන් අමතකත් වෙලා යනවා. ඒකත් මේ සත්වයේ දෝෂයක් නෙමෙයි. මේ ආශ්‍රව වල තියෙන ඒ වේගවත් භාවය, ඒ Java කැවිච්ච භාවය, එහෙමත් නැත්නම් මේ ආශ්‍රව ධර්ම අපි වශී කරලායි තියෙන්නේ. ඒක තමයි හොඳම වචනේ. ආශ්‍රව ධර්ම අපි වශී પ્રાપ્ત කරලායි තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරනකොට මේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි, ආශ්‍රවයන් දුරු වීම මම දන්නා දකිනා කෙනා වෙනුවෙන් තමයි පනවන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ. දන්නේ නැති, දකින් නැති කෙනෙකුට මම මේ ආශ්‍රව දුරු වීමක් පනවන්නේ කියලා කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ කිංච ජානතු, කුමක් දන්න කුමක් දකින්න කෙනාටද යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක දන්න කෙනාටයි දකින්න කෙනාටයි මේ ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීමක් මම පනවන්නේ. ඉතින් මේ දෙක දැක දැනගන්න නම් අපේ ආශ්‍රව එහෙම ලිහිසින් අපිට ඉඩ තියන්නේ. ඒ සඳහායි මේ ශාසනයේ මූලික ශික්ෂණයක් විදිහට নানা ප්‍රකාර හේතු පෙන්නලා මේ සීලයක් ආරක්ෂා කරන්නට කියලා කියන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියන තුනක් තියෙනවා. මේ සීලයෙන් ඒ මතුවලා තියෙන ඕලාරික කෙලෙස් සංසිඳවගෙන ඊට පස්සේ ඒ සමාධි මට්ටම් වලින් ඒ නැගිටලා තියෙන පංච නීවරණ ධර්ම, තව විදිහකින් කියනවා නම් අපි හිතමු নানা ප්‍රකාර සිතුවිලි කියලා. ඒ ධර්මات යට කරලා
ඒ අනුශේ මට්ටමේ තියෙන කෙලෙස් වලට අතගැසීමක් තමයි සිද්ධ කරන්නේ. මේවා සුතමේ ඥානයේ වශයෙන් යෝගාවචරයේ දැනගෙන ඉන්නටත් ඕන. මුලින්ම තියෙන්නේ මේකට බැස ගැනීමේදී සීල ශික්ෂණය. අවිප්පටිසාරත්තායකෝ ආනන්ද කුසලානි සීලානි. මේ කුසල සීලේ එක තේරුමක් තමයි විපිලිසර නොවීම. කලබල වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිල් රකින්න නැති, සීලයට අනුග්‍රහය කරන්නේ නැති, සීලේ වටිනාකමක් දන්නේ නැති කෙනා හැමතිස්සෙම ඉන්නේ කනස්සල්ලින් තමුන් කරපු නරක වැඩක් ගැන හිත. එක්ක බොරු කියලා, එක්ක හොරකම් කරලා යනාදී වශයෙන් මේ දේවල් අහුවේද නැද්ද, අහුනොත් මට මොකද වෙන්නේ, මගේ චරිතය ඝාතනය වෙනව නේද යනාදී වශයෙන් নানা ප්‍රකාර දේවල්. තමුන්ගේ චරිතය ඝාතනය වෙන්න ගියොත් තව කෙනෙක්ව මරණවායි කියන එක පවා මේ ලෝකේ බොහෝම සුළු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටන් ගන්නකොටම මේ සීලේ තියෙන මේ මූලික පදනම තමුන්ගේ හිතට හඳුන්වලා දෙන්න. සිල් කියන එක සමාජීය වශයෙන්ුත් එහෙමත් නැත්නම් භාවනාමය වශයෙන්ුත් හිතට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන් සත්තු මරණ එක හොඳයිද නරකයිද? බොහොම සරල දෙයක්. සත්තු මරුවාම පින්පව් කතාව අත්තර දාමු. සත්තු මරුවාම සමාජයෙන් විඳින්න තියෙන දුක්ගැහැර ටික සලකලා බැලුවොත් ඒක යහපත් ධර්මයක් එහෙම නෙමෙයි. තමුන්ගේ සිත වශයෙන් බැලුවත් සත්තු මරණ, මිනි මරණ ඒ මිනිස්සුන්ගේ හිතේ කරුණාවක් තෙතක් තැම්පත් වෙලා ඇත්තේ නැහැ. ඒ කියන්නේ අත්ත් ව්‍යාබාදාය පටිපන්නෝ හෝති. තමුන්ටත් බොහොම වෙහෙසකර තත්වයකට පත් වෙනවා, අනිත්‍යත් වෙහෙසකර තත්වයකට පත් කරනවා. ඒ වගේම තමුනුත් අනුනුත් දෙගොල්ලෝම වෙහෙසකර තත්වයකට මේක පත් කරනවා. පඤ්ඤා නිරෝධිකෝ නුවණකට බැස ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අනිබ්බානාය සංවත්තති මේ ක්‍රමින් නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේකට සාමාන්‍ය බුද්ධිය කියන එක පොඩ්ඩක් යොදවන්න ඕන තැන. මේ සීලය කියන එක. එහෙම මේ සීලය කියන එක ගැන නුවණින් සලකලා බලලා සීලේ සංවරයක් ඇති කරගත්තායින් පස්සේ ඒ තමුන්ගේ හිතින් තමුන්ට කියන මම මැරිලා අපායයි දන්නේ අර මිනිස්සු මට බණී දන්නේ නැත්නම් තමුණු තීනින් බය වෙනවා, තමුන්ට තමුන්ම චෝදනා කරනවා ඔබ මේ දේ කළා අර දේ කළා කියලා. මේ දේවල් ඇති වෙන්නේ නැහැ. මේ තරම් කැළඹුණු ස්වභාවයක් තියාගෙන, මේ තරම් කැළඹිච්ච ගතියක් තියාගෙන අපි මේ ආශ්‍රව ගෙවන් කරනවා වගේ මාතෘකාවක් ගැන කතා කරනවා කියන එක ඇත්තටම විහිළුවක්. ඒ නිසා ටිකෙන් ටික කරුණු කාරණා ඇතිව තමුන් විසින් තමුන්ගේ හිතට ඔප්පු කරලා පෙන්වන්න ඕන, තමුන්ගේ හිතට කාවත් දාන්න ඕන සීලය අවශ්‍යයි, අනවශ්‍යයි නෙමෙයි. සීලේ කැඩුනොත් තමුන්ට වෙනදී තමුන්ටම දකින්න පුළුවන් නම් ආයේ කෝට්ටක් තියාගෙන පිටිපස්සෙන් කවුරුවා සිල් රැකවන්න ඕනෙත් නැහැ. සිල් රකින්නේ කියලා බණ කියන්න ඕනෙත් නැහැ. ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තමුන් දන්නවනම් ඒ දේ වටිනකම තව කෙනෙක් ලව්වා සිල් රැකව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දේ තමුන් ප්‍රයෝජන සලකගෙන කරුණු සලකගෙනයි කරන්නේ. ඉතින් මේ කතා කරන්නේ භාවනාවට සම්බන්ධයි. මම දන්නේ මෙතන ඉන්න පිරිස භාවනා යෝගාවචරියෝද එහෙමත් නැත්නම් මාසෙට සැරයක් සිල් ගන්න උපාසක උපාසිකාවුද කියලා කියන්නේ. මම මේ කතා කරන්නේ දීර්ඝ කාලීනව බණ භාවනාවේ යෙදී සිටින යෝගාවචරියෝ වෙන්නේ නැති කියන සංඥාවෙනුයි මම කතා කරන්නේ. එහෙම පරිසරයක් තමයි අපි ආරන්නේ හැදිලා තියෙන්නේ. මට ඒ රාමුවෙන් පිට කතා කරන්න අමාරුයි. ඉතින් මෙහෙම ඒ සීලේ තියෙන වටිනාකම කෙනෙක් අපි හිතමු සරලව හඳුනාගත්තා කියලා. එහෙම සරලව හඳුනාගත්තාම
සමාධි ධර්මයක් ඇසුරු කරනකොට විශේෂයෙන්ම මේ පුද්ගලයාට මේ සීලයේ තියෙන වටිනකම තේරෙනවා. සමාධිය කියන්නේ බොහොම තැම්පත් දෙයක්, සියුම් දෙයක්. ඒක තමුන්ට කයට හිතට සැපගෙන දෙන අපි කියමු විවේක ස්ථානයක් කියලා. ඒ විවේක ස්ථානයේ රැකගන්න අවශ්‍ය කරන ධර්මතා මොනවද කියලා බලනකොට එයාට විවේකයට සාපේක්ෂව ඒ සියුම් භාවයට සාපේක්ෂව ඒ පස්සද්ධි ආදී ධර්මයන්ට සාපේක්ෂව ඔහු අනිසියලුම දේ රළු ධර්මයෝය ගොරෝසු ධර්මයෝය දුක් ධර්මයෝය තැවිලි ධර්මයෝය වෙහෙසකර ධර්මයෝය කියලා අත්දකිනවා. මේක කොච්චර කියා දුන්නත් හිත පිළිගන්නේ මේ ශික්ෂණයකින්. ඔබ දකින්න ඕන. මේ සංඥාව බුදුහාඳුර දේශනා කරනවා මේ හික්මීම සික්ඛාය සංඥා උප්පජ්ජಂತಿ සික්ඛාය සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂණයකින් මේවා එන්නට ඕන. ඉතින් මම කියන්නේ එකපාරටම මහ මොහොතට පැන්න වගේ එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ. ටික ටික වුණත් ඔය ඇත්ත මේ කරුණු දැනගෙන මේ රකින්න සීලේ ගමරාලගේ සීලයක් නොකරගෙන සීලේ අර්ථ දැනගෙන සීලං සංවරත්තහය සීලේ සංවරේ පිණිසය සංවරෝ අවිප්පටිසාරත්තහය මම සංවර වුණේ විපිලිසර නොවීම පිණිසය අවිප්පටිසාරත්තෝ පාමුජ්ජත්තහය පාමුජ්ජං සුඛත්තහය කියලා මේවායේ මේ ප්‍රයෝජන සලකගෙන වැඩ ගන්න ගතියක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. මේවා සලකගෙන ප්‍රයෝජන සලකගෙන කළොත් අපිටත් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. මොකද මේතන ප්‍රයෝජනය කියලා සලකගන්නේ මේ ආත්ම භාවයේදීම අපිට මේ භාවනාව ටිකක් හෝ දියුණු කරගන්න. එහෙමත් නැත්නම් මේ ආත්ම භාවයේදීම මේ ආශ්‍රව ධර්ම තුන එහෙමත් නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත වරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන දුරු කරලා ඒ ආර්ය භූමියටපත් වෙන්න තමයි අපි මේ සීලයක් රකින්නේ. ඒ දේට අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් මේ දේවල් ප්‍රයෝජන සලකාගෙන කළොත්. එහෙමත් නැත්නම් මේක අනුන්ගේ හරක් බලා ගන්නවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ප්‍රයෝජනයක් නොදැන සිල් රකින්නවා කියන්නේ කටු උටුන්නක්. කටු උටුන්නක් දාගත්තා හා සමානයි. ප්‍රයෝජන සලකගෙන මේ දේවල් කරන්නට ඕන. ඉතින් ඔය සීලය ගැන පෙන්නකොට කෙනෙකුට එකපාරටම මේ සීලයට බැහැලා ඔය කියන තරම් හොඳට සිල් රකින්න බැහැ. නමුත් අටුවාවේ කියන ලස්සන කතාවක් මේ ලෝකයට සීලයක් හඳුන්වලා දෙනකොට හඳුන්වලා දෙන්නේ මේ සීලය රකින්න අනිත් අය තමුන්ට හොඳ කියනවා තමුන්ගේ හිත සතුටු වෙනවා දෙවියෝ තමුන් ආරක්ෂා කරනවා නිදුක් නිරෝගී භාවය ලැබෙනවා මේ සසරේ භව භෝග සම්පත් නොකඩව තමුන්ට ලැබෙනවා මේවත් බොරු නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ මේතේන ලබ්බති මේ සියල්ලක්ම ලැබෙනවා කියනවා කවුරු හරි කෙනෙක් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂණේ යෙදුණු කෙනෙකුට බලන්න පුළුවන් ඔය නිදි ඛණ්ඩ කියන සූත්‍රයේ ගොඩාක් ආනිසංශ පෙන්නලා දීලා තියෙනවා. එතකොට පුරාණ ආචාර්යවරු කියන්නේ මෙහෙම ආනිසංශ පෙන්නලා දෙන්නත් හේතුව කෙනෙක්ව මේ සීලයට ගන්න. ඔය ඇත්ත පොඩි කාලේ ඉඳලම සීලය ගැන අහලා තියෙනවා. ඒ සීලයට එන්නෙත් නිකන් නෙමෙයි අපි සාමාන්‍යයෙන් කට කතාවට කියනවා මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියලා. අපි භාවනාවක් කරන්නේ නිකන් නෙමෙයි. සීලයක් රකින්නෙත් නිකම්ම නිකන් නෙමෙයි. අපි දානයක් දෙන්නෙත් නිකම්ම නිකන් නෙමෙයි. පින්කම් වගේම ඉන්කම් අපි බලාපොරොත්තු වෙනවා. ඒ දේ හරහා හෝ මේ දේ කරවන්න ඕන. ඉතින් ඒකට උපමාවක් කියලා තියෙනවා. එක මිනිස්සෙක් ව්‍යාපාරයක් පටන් ගත්තලු අග්ගල විකුණන්න. අග්ගල විකුණන්න පටන් අරගෙන මේ මිනිස්සයා ගමක් ගානේ ගිහිල්ලා අග්ගල විකුණනවා. මොකක්ද අග්ගල වල නම? විස කණ්ඨක.
ඉතින් විසකණ්ඨක ගනියු කිය ගම හැමතැනම යනකොට මිනිස්සු බැලුවා මේ මොනවද මේ? විස කියන්නේ වස. කණ්ඨක කියන්නේ කටු. විස කටු විකුණන්නේ. ඉතින් මේ මිනිස්සයා එනකොට මොකද කළේ? හැමෝම දොරවල් වහගන්න පටන් ගත්තා. පොඩි ළමයින්වත් ගිටාර අරගෙන දොර වහගත්තා. කිසිම කෙනෙක් අග්ගලා ගන්නව තබා ළඟටවත් ඇවිල්ලා බැලුවේ නැහැ. ඉතින් අර මුදලාලි කල්පනා කරනවා මොකද මේ වුනේ කියලා කල්පනා කළා මේ නමේ තියෙනව දෝෂයක්. නම වැරදි. ඊට පස්සේ මේ මිනිස්සයා කලේ මොකද? අති මధుරය ගනිව් අති ප්‍රණීතය ගනිව් කී විකුණන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු බැලුවා අති මధుර අති ප්‍රණීත කියන්නේ මේ ලෝකේ වටින දේවල්. එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕන කියලා බලලා ඒ අග්ගලවල රහ දැනගෙන අග්ගලා ගන්න පටන් ගත්තා. ව්‍යාපාරයේ බොහොම සාර්ථකව කරගෙන ගියා කියලා සඳහන් වෙනවා. මේ සීලයත් එහෙමයි. මේ සීලේ භාවනාව සඳහා කිව්වොත් කිසිම කෙනෙක් කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. මොකද මෙච්චර මේ කාම ලෝකේ මෙච්චර මේ කාමයක් භුක්ති විඳින්න තිබෙද්දී දවසක් නිවාඩු දාලා සිල් රකින්නවා කියන එක තරම් මෝඩ වැඩක් තවත් තියෙද? ඊට වඩා මෝඩ වැඩක් තවත් නැහැ. නමුත් හිතයට තියෙනවා නම් ස්වර්ගයක ගිහින් උපදින්න, හිතයට තියෙනවා නම් මේ සසරේ බහුභෝග සම්පත් ලබන්න, ඒක බුදුන් ආදී ඒ සත්පුරුෂයෝ හොඳටම දන්නවා. ඔය සීල් කඩනකොට කියන්නේ තමුන් ගැන යම්සේ දනීද දෙවියනු තමුන් ගැන එසේම දනී කියලා කියනවා. ඒ විදිහට මුලින්ම මේ බහුභෝග සම්පත් ගැන පෙන්නලා දෙනවා. මේක රකින්න, මේක සමාදන් වෙන්න. එක දවසක් හරි සමාදන් වෙලා රැක්කොත් දිව්‍ය ලෝක යනවා. මෙච්චර හම්බ වෙනවා, රජ වෙන්න පුළුවන්. ඉතින් කඩාගෙන එනවා. එහෙම ආවට පස්සේ ඊට පස්සේ මේ වැය තීරුම් ටික පෙන්නලා දෙන්න ඕන. ප්‍රයෝජන සලකලා කිරීම. එහෙමත් නැත්නම් මේ සීලයක් සමාදන් වුණේ කුමක් සඳහාද? මේ සමාධි භාවනාවක් කළේ කුමක් සඳහාද? මේ ප්‍රඥාවක් අපි වඩන්න උත්සාහ කරන්නේ කුමක් සඳහාද? නිවන් පිණිසය. එහෙමත් නැත්නම් දුකෙන් මිදීම පිණිසය කියලා එයාට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නට ඕන. ඒ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන ගමන් එතකොට අර බහුභෝග සම්පත් ගැනත් මතක් කරලා දෙන්න ඕන. ඒවා ප්‍රාර්ථනා කළා නොකළා ඒවා සසරේ ලැබෙන ධර්ම. ඒත් මේ ලබාගත් මනුස්සාත්ම භාවයෙන් වැඩ ගන්නව නම් මේ මුළු චින්තන ධාරාවම නිවන් පිණිස, දුකින් මිදීම පිණිස හැරවිය යුතුයි. මෙන්න මේ විදිහට අපි සකස් වෙනවා නම් සමාධි ශික්ෂණයකට යන්න බොහෝම ලේසියි. එයාට සමාධි ශික්ෂණය ගැන හඳුන්වලා දෙනකොට එහෙමත් නැත්නම් සමාධියෙන් සිද්ධ කරන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්මයන් යටපත් කිරීම කියලා කිව්වහම එයාට ඉබේ තමයි තේරෙන්නේ මේ සිතිවිලි ධර්ම වර්ග පහක් වෙන මොනවාක්වත් නෙමෙයි. සිතිවිලි වර්ග පහක් ඔය කිව්වේ. අපේ හිතේ ඇතිවෙන සිතිවිලි කාණ්ඩ පහක්. කාමයේ පිළිබඳ, ව්‍යාපාදයේ පිළිබඳ, කම්මැලිකම පිළිබඳ, විසිරීම පිළිබඳ, සැක කිරීම පිළිබඳ ආදී වශයෙන් සිතිවිලි පහක් මේ ඇති වෙන්නේ. මේවා නිශ්ශබ්ද කර ගැනීම සමාධියක්. වර්තමාන වශයෙන් ඒවාට බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් සවිතක්කං සවිචාරං පීතිසුඛං විවේකජං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා ඒ ප්‍රථම ධාන ආදී වශයෙන් පෙන්නලා දෙනවා. ඒ ධාන පැතිත් පෙන්නලා දෙනවා. මෙහිම කරුණු කාරණා අහනකොට, මෙහිම කරුණු කාරණා දැනගන්නකොට ඒ යෝගාවචරයට ඉබේ තමයි හිතෙන්නේ මේ තරම් සියුම් දෙයක් යටපත් කරන්නේ කොහොමද? මේ සා විශාල රළු ගති පැවතුම් මම තියාගෙන
ඒකට මේ මහාන වෙන්න ඕනේ. ඒකට මේ නිති පොය අටසිර රකින්න ඕනේ. මේ කාරණාව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට සීලෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රයෝජන දන්නේ නැතිකමයි කාරණාව අඳුරන්නේ නැතිකමයි කුමක් සඳහාද කියලා නොදන්නකම නිසා තමයි මේ පරංගියා කෝට්ටේ යනවා වගේ එක දේවල් කරලා බලනවා. මෙහෙම කළොත් නිවන් දකීද? මෙහෙම කරලා බැලුවොත් නිවන් දකීද? මේ විදිහට කරලා බැලුවොත් එක දේවල් කරලා බලනවා. පඹ ගාලක පැටලෙනවා වගේ. ඉතින් මොකද වෙන්නේ? පැටලෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහ ප්‍රයෝජන සලකාගෙන බලනකොට සමාධියට සාපේක්ෂව සිල්පද කැඩීම බොහොම රළු දෙයක්. සමාධියට සාපේක්ෂව සිල්පද ආරක්ෂා කිරීම ඒ සමාධියට කරන අනුග්‍රහයක්. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් දුස්සීලයාට සමාධි ප්‍රතිලාභයක් නොමැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නට වූ උපනිශ්‍රේ සම්පත්තිය ඇත්තේ. දුස්සීලයේ සමාධි ධර්මයක් ලබනවායි කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. අපි කොච්චර උත්සාහ කළත් ඒ ධර්ම සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. දැන් ඔයත් අන්න බලන්න පුළුවන්. අපි බී වපුරනවා. බී වපුරලා ඒකිත ආරක්ෂා කරනවා. අපි පොහොර ආදී යොදනවා. වල් පැලෑටි වැත් කරනවා. ඒ සතා සිව්පාවුන්ගෙන් ඒකිත ආරක්ෂා කරගන්නවා. අපි මොන තරම් උත්සාහ කරලා මේක ආරක්ෂා කරන්න හැදුවත් ඒ ගොයම පීදෙන කාලෙටම තමයි. අපි කොච්චර උත්සාහ කළත් කල් තියලා මේක පූද ගන්න හම් වෙන්නේ යම් කාලයකදී පීදෙන්නේ ඒ කාලෙට තමයි ගොයන් හැදෙන්න පටන් ගන්න. ඒ බී හැදෙන්න පටන් ගන්නෙ ආන්නේ වගේ අපි මේ දෙයට වැඩෙන්න ඕන කරුණු කාරණා නොදී හරියට හරකගේ අනෙන් ඇදලා කිරිල්ලනවා වගේ වැඩ කොච්චර කළත් සිද්ධ වෙන්නෙම නැහැ. ඒදී දැනගන්න ඕන ප්‍රථමයෙන්ම වැරද්දක් වුණා නම් වැරද්දක් කරනවා නම් වැරද්ද හදා ගන්නට කලින් කරන්න තියෙන්නේ මට වැරදුනා, මගේ ක්‍රමී වැරදි, මම කෙටි පාරවල් හොයනවා, මේකේ සම්පූර්ණ කළ යුතු අංග තිබින්දී මම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියලා නුවණින් ආපස්සට හැරිලා බැලුවොත් වැඩි දවසක් යන්න කලින් ඒ තියෙන ඡන්දය, ශ්‍රද්ධාව ආදී ධර්ම නිසා ඒ පුද්ගලයා මේ දේවල් හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාපම් පාපතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා. පාපේ වශයෙන් දැකීම තමයි මාගේ පළමු ධර්ම දේශනාව. බලන්න පින්වත්නි, අපි සුද්ධවන්තයෝ වෙන්න උත්සාහ කරනවා. අපි සුද්ධවන්තයෝ වෙන්න උත්සාහ කළාට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව කුමක්ද? පාපේ වශයෙන් දැකීම. මේ ආශ්‍රව ධර්ම ගෙවද්දී ආශ්‍රව ධර්ම ගෙවන්න දඟලන්න කලින් සෝවාන් වෙන්න ආදී මාර්ගඵල ලබන්න උත්සාහ කරන්න කලින් මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා දෙකක් තියෙනවා. පින් සිද්ධ වෙයි කරුණා කරලා මේ දෙක දැනගන්න කියලායි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයත් ආරම්භ කරන්නේ. ඒ නිසා මේ දැක ගැනීම, මේ දැන ගැනීම මොන තරම්නම් භාවනා ජීවිතයකට වැදගත්ද කියලා ඔයත් කල්පනා කරලා බලන්න ඕන. ඊට පස්සේ සමාධි ශික්ෂණය. ඒ සමාධි ශික්ෂණයක් සඳහා අපි කෙටි අභ්‍යාස වගේක් හුරු කළා. ඒ අභ්‍යාස වලින් නුත් අපිට පුළුවන් ටික ඒ හිතේ විසිරිච්ච ගතිය අඩු කරගන්න. එහෙමත් නැත්නම් හිත තැම්පත් කරගන්න ඒ සක්මන් පරියංක ආදී භාවනා වශයෙන්. එහෙමත් නැත්නම් පරියංක භාවනා ආදී කරනකොට ලෝකේ ප්‍රසිද්ධම භාවනාවක් ආනාපාන සතිය. ඒ වගේ අරමුණක හෝ හිත රඳවාගෙන මේ සිත අපිට පුළුවන් ඒ විපිලිසර භාවය දුරු කරන්න. එහෙමත් නැත්නම් කෙනෙකුට පටන් ගනින්දිම මම දැන් මෙතන ඉඳගෙනයි ඉන්නේ කියලා සිහිය පිහිටව ගන්න පුළුවන් නම් එතකොටත් මේ කෙලෙස් ධර්ම, නීවරණ ධර්ම මතුවෙන්න පටන් ගන්නෑ. ඒව ටිකෙන් ටික යටපත් වෙලා
සිතේ සමාධි මට්ටම ඒ සතිය වැඩිලා හිත සමාධි මට්ටමකටපත් වෙනවා. මේ කයත් හිතත් සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ දිගින් දිගටම කළාම මේවා බොහොම ස්ථාවර තත්වයකටපත් වෙනවා. ඒක ඒ යෝගාවචරයාට අභ්‍යාස කිරීම තුලින් දකින්නට පුළුවන්. අපි මේ කතා කරන්නේ ආශ්‍රව ධර්ම ගැන. ඊට පස්සේ මේ සමාධියකින් හිත සංවර කළා. සමාධියකින් හිත සංවර කළත් පින්වත්නි දැන් නීවරණ ධර්ම යටපත් කර බව හැබැයි සීලේ වශයෙන් වීතික්කමන ඒ කියන්නේ අපේ මේ කයෙන් වචනයෙන් එළියට යන ඒ අකුසල් ධර්ම අපි වලක්ක ගත්තා. ඊට පස්සේ සිතේ ඒ මතුවෙන ඒ සිතේ පැන නගින ඒ විතර්ක ඒ කුද්දකාදී විතර්ක ඒ පංච නීවරණ ධර්ම වගේම ඊට පස්සේ යෝගාවචරයට මුහුණ දෙන්න සිද්ධ වෙන උපක්ලේශ ධර්ම ආදියත් යටපත් කරගත්තා. ඒත් මේ අනුශය කියන මට්ටමක් ඉතුරු වෙලා තියෙනවා. මේ අනුශය කියන මට්ටම කෙලෙස් මට්ටමක්ද කියලාවත් හිතා ගන්නවත් බෑ. මේ ලෝකෙට බුද්ධ ආදී සත්පුරුෂයෙක් මේවා කෙලෙස් ධර්මය මේවා මේ අවිද්‍යාව නිසා හටගන්න භ්‍රාන්ති එහෙමත් නැත්නම් දවල් සිහින එහෙමත් නැත්නම් සිහිනින් බියවීම ආදී ධර්මයේ වශයෙන් ලෝකයට හෙළි කරලා දුන්නාම තමයි කෙනෙක්ගේ අනුශේ ධර්ම දිහා හැරිලා බලන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඒ පැත්තට අතවත් තියන්න අපේ සූදානමක් ඇත්තේ නැහැ. අනුශය ආසව කියලා කියනකොට මේ අනුශය කියලා කියනකොට ඒ රාගාදී ධර්ම රාග, ద్వේෂ, මෝහ ආදී මේ ධර්මයන්ගේ අප්‍රහීන භාවයක් තමයි මේ අනුශය කියලා කියන්නේ. ඕක නිරුත්ති පදාදියට දාලා කඩද්දි කියනවා අනුසේති අනුසයති අනුව සයනේ කරන්නේ අනුශය නම් වේ කියලා ඒක සවින්නාසේ නමක් කිව්වා. එහෙම බලනකොට මේ අනුව සයනේ කරන මේ සිතේ තැම්පත් වෙලා තියෙන ක්‍රියාත්මක තත්වයට නොපැමිණ තියෙන එක්තරා නිශ්ශබ්ද ධර්ම කොටාසයක්. මේ කියන දේ තීරණවද නැද්ද කියන්න මන් දන්නේ නැහැ. හිත තුල තිබෙන නිශ්ශබ්ද වූ ධර්ම කොටාසයක් ඒගොල්ලෝ මේ එළියට ඇවිල්ලා වැඩ කරන જાතියක් එහෙම නෙමෙයි. උදාහරණයක් කියනවා නම් අපි දැන් ඊ අනුශේ ධර්ම හඳුනා ගනිද්දී භාග්‍යවතුන් වහන්සේ අපිට දෙනවා උපදේශ මාලාවක්. ඒ උපදේශ වල තියෙන එකක් තමයි සනිමිත්තානම් භික්කවේ තස්ස පාපක අකුසල ධම්මා uppajjanti no අනිමිත්තා. මේ පාපක වූ අකුසල ධර්මයන් හටගන්නේ නිමිත්තක් සහිතව. නිමිති සහිතවයි හටගන්නේ. මොකද මේ අකුසල ධර්මවල තියෙන ස්වභාවයක් තමයි නිමිත්තක් ඇති කරන එක. මොකද ඒ අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකතු වුණාම සිද්ධ කරන්නේ වෙන දෙයක් නෙමෙයි අපිට මේ බොරුවක් මවලා පෙන්නන එක. ඒකයි මේ තරම් මේ ලෝකේට මිනිස්සු රැවටෙන්නේ. බොරුවක් මවලා පෙන්නනවා යමක් දෙයක් සතෙක් මිනිහෙක් ගයක් දොරක් අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් අඩුම තරමේ දුහවිලි කැබැල්ලක් හෝ තරම් ප්‍රමාණයක් කමක් නැහැ. මොනවා හරි නිමිති ධර්ම ස්වභාවයක් මතු කරලා දෙනවා. ඒක මේ හිතේ තැම්පත් වෙලා තියෙන මේ යටිපහුව වෙච්ච කෙලෙස් වගේක් අපිට ඒවට අත තියන්න බැරි වෙච්ච ඒවා ගැන කල්පනා කරන්න තරම් කාලයක් අපිටත් නැහැ. නමුත් මේ දේවල් ඒ විදිහටම පැවතිලා තිනවා සීලයෙන් සමාධියකින්
හිත සංසුන් කරලා අපිට බලන්න පුළුවන් නම් අපිට දැනගන්න පුළුවන් මේ ලෝක ජීවත් වෙන භාවයක්. එහෙමත් නැත්නම් සපිරිවර සහිතව මේ ලෝකේ ඉන්න ගතියක් ඔය ඇත්තන්ට දකින්න පුළුවන්. පිරිවර සහිතව මේ ලෝක හිස් නැහැ. මේ ලෝක හිස් නැහැ. නමුත් මේ ධර්මයේ මතුවලා ඇවිල්ලා ක්‍රියාත්මක වෙන තැනකට පත් වෙලත් නැහැ. තව විදිහකින් කියනවා නම් ඔය ඇත්ත උතන ඉඳගෙන ඉන්නකොට ඉස්සරහා බලාගෙන බණ ඇහුවට ඔය ඇත්තන්ගේ හිත යට තියෙනවා මේ ලෝකේ පිළිබඳ සියලුම අදහස් අපේ හිතේ තියෙනවා. තමුන් ගැන, අනුන් ගැන, පිටිපස්සේ ඉඳගෙන ඉන්න අය ගැන, තමුන්ගේ ගෙවල් දොරවල් ගැන, ඉර හඳ තාරකාදිය ගැන, මහ පොළොව ගැන, තවත් විදියකින් තමුන්ගේ අතපය ගැන, තමුන්ගේ ඇස් කන් නාස දිව ශරීර ආදිය ගැන එක්තරා සුවිශේෂී වූ දැනුම් ස්වභාවයකින්පත් වෙනවා. මගේ අත හොඳයි, කට හොඳයි, නහය හොඳයි කියලා මේ කාමච්ඡන්දේ පැත්තට ඒව ක්‍රියාත්මක වෙලත් නැහැ. ඇති බවකින් ඔහේ තියෙනවා. එහෙමත් නැත්නම් මේ දේ නරකයි, මේ දේ හොඳ නැහැ, මේ දේ මට අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු ගතියකුත් ඇත්තෙත් නැහැ. නමුත් ඒ දේ තියෙනවා. අපිට කේන්තියක් යනකොට බලන්න අපි බනින්නේ කාට හරි දෙයකටනේ, කවුරු හරි කෙනෙකුටනේ. අපි අකමැති වෙනවා නම් අපි අකමැති වෙන්නේ මොනවා හරි දෙයකටනේ. ඔන්න ඔය දේ මේ සිතේ එම නැන්න මේ සිත වට කරගෙන තියෙන්නේ. මේක ඇවිල්ලා අනුශය මට්ටමින් පවතින ධර්ම කොටාසයක්. ආශ්‍රව කියලා කියනකොට අපි තවත් විස්තර කරලා බලමු. දැන් මේ අනුශය කියන ධර්ම කොටාසෙ එහිම පවතිනවා. දැන් මේ අනුශය ධර්ම තියාගෙන විපස්සනා භාවනාවකට අපි බහින්නේ නැහැ. දැන් මේ වහනකොට භාවනා කරනවට වඩා හොඳයි නොකර හිටියනම් කියලා ආධුනිකයන්ට හිතෙන්න පුළුවන්. දැන් මේක කෙරවලක් නෑ, ගිහින් හාරගෙන ගිහින් ලින් පතුලටම බැස්සා ඒත් කියනවා මෙතනිනුත් නවත්තන්නේ නැහැ කියලා. එතනිනුත් නවත්තන්නේ එහෙම තමයි. ආශ්‍රව ධර්ම තියාගෙන විපස්සනාවක් කරන්නෙත් නැහැ. එතකොට මේ ආශ්‍රව ධර්මත් හිතින් මෙහෙ උනාට පස්සේ ඒගොල්ලන්ගේ බලපෑමත් අඩු වුණාට පස්සේ තමයි අපිට මේ විපස්සනාවකට අත ගහ ගන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් අපි ආශ්‍රවයකටම අහු වෙලා, එහෙමත් නැත්නම් අනුශය ධර්මයකටම අහු වෙලා අනුශය ධර්මයක්ම වඩන පිරිසක් බවට පත් වෙනවා. අනුශය ධර්මයකට අහු වෙලා අනුශය ධර්ම වඩන පිරිසක්පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්පුරිසාණං අදස්සාවි. මේ සත්පුරුෂයෝ දන්නේ නැහැ ඒගොල්ලෝ. සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. සත්පුරුෂ ධර්මයේ වුන් දක්ෂ නැහැ කියලා කියනවා. මොකද කොච්චර උත්සාහ කළත් භවයේ තුල මිසක් භවයෙන් ඔබට එක දශම ස්ථානයක්වත් යන්නේ නැහැ. මොකද හේතුව කරන්නම් වාලේ මොනවා හරි විපස්සනාවක් කරන එකයි කරුණු කාරණා දැනගෙන තමුන්ටම දැනගන්න පුළුවන් තැනකින් දැන් මගේ කෙලෙස් මෙපමණකින් කැපෙනවා, මගේ කෙලෙස් ටික ටික ගෙවෙනවා, මගේ කෙලෙස් මෙච්චර ගෙවිලා තියෙනවා කී දැන භාවනා කිරිල්ලක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. නිකම් මේ අන්ධයෙක් අතින් අතට යන මල් වට්ටියක් වගේ භාවනාවක් බුදු කෙනෙක් පෙන්ලා දෙන්නේ නැහැ. එහෙම මෝඩ ගොඩට බුදුරජාණන් වහන්සේ වැටෙන්නේ නැහැ. මේකට සිත සකස් කර ගන්න ඕන, සීලයක් රකින්නට ඕන, සමාධියෙන් හිත තැම්පත් කර ගන්නට ඕන. එහෙම තැම්පත් කරගෙන මේ ආශ්‍රව එහෙම නැත්නම් මේ අනුශේ මට්ටමත් එහෙමෙහි කරගෙන මේ භාවනාව පටන් ගන්න ඕනාය කියන එක තමයි
මුලින්ම මතක් කරලා දෙන්නට ඕනේ. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද මේ අනුශේ ධර්මයක් එහෙ මෙහි කරගන්නේ කියන එක ගැන. මේ අනුශේ ධර්මය ගැන කියනකොට අපිට මේ අනුශේ ධර්මයේ කියන එක හඳුනා ගන්න උපකාරී වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේම තමයි. වෙන කිසිම ධර්මයකින් මේ කොටස් වලට අත තියන්න බෑ. අත තියපු කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝ පඹ ගාලක පැටලුණා වගේ කාම රූප අරූප කියන මේ ලෝකත්‍රය තුලම කැරකෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ নানা ප්‍රකාර වූ දෘෂ්ටීන් වලට ඇද වැටෙන්න පටන් ගත්තා. මොකද මේ ධර්මපරයය එහෙම නැත්නම් මේ ධර්ම ක්‍රමය මේ යෝනිසෝ මනසිකාරය කියන එක පිටුපසට ගිහිල්ලා පරීක්ෂා කර බැලීම සිදු වූ ප්‍රමාද දෝෂය කුමක්ද කියලා බලන ගතිය ඒ සිංහ ගතිය කියලා කියනවා ඒකට. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා කවදාවත් ගල පස්සේ දුවන જાතියකෙක් නෙමෙයි. සිංහයා කරන්නේ ගල ආවේ කොහෙන්ද කියලා බලන එක. බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා කරන්නේ එලවගෙන ගිහිල්ලා අර ගල් ගෙඩි හපා කන එක. ඉතින් මේ සිංහ දර්ශනයක් මෙතන තියෙන්නේ යම් අනුශේ මට්ටමක් පවතිනවා නම් ඒ අනුශේ මට්ටම ආවි කොහෙන්ද කියලා ආපහු මුලට ගිහිල්ලා බලනවා. මේ මුලට ගිහින් බලන ස්වභාවයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඔයත් අහලා ඇති එක එක භාවනා ක්‍රමවල ওই මහසී විපස්සනා භාවනා ක්‍රමයේ තියෙනවා මෙනෙහි කිරීම ක්‍රමයක්. ඒක මහසී කියලා මට නම කියුනේ. කොහොම හරි භාවනා ක්‍රමවල තියෙනවා මෙනෙහි කිරීම ක්‍රමයක්. ඒ මෙනෙහි කිරීම ක්‍රමවලත් තියෙනවා කොටස්. මේ ශබ්දයක් ආදී මෙනෙහි කරනකොට මුලින්ම ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. නෑ ශබ්දයක් කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ බාහිරට යොමු වෙච්ච හිතක් ඊට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා දැනෙනවා ඇහෙනවා මේ ශබ්දයක් කියලා මෙනෙහි කරන එක එයාට ඇසෙනවා කියන තැනකටපත් වෙනවා. ඒ ඇසෙනවා කියන තැන බලනකොට ඒ සංවේදී භාවයේ තියෙන්නේ තමුන්ගේ කනත් එක්ක. දැන් මේ ටික මේ තමුන් ගාවට එන්නේ. මේ ඇසෙනවා කියන තැන මෙනෙහි කරනකොට එයාට තේරෙනවා මෙතන තියෙන යම්කිසි දැනීමකුයි මෙතන තියෙන්නේ. එතකොට ඒක මේ ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. ඉන්ද්‍රියකට සම්බන්ධව කතා කරන්න බෑ මේ දැනීම. මොනව දැනෙනවද කියලා කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොහොම නමුත් මෙන්න මෙහෙම මුලට ගිහිල්ලා බලන ගතිය යෝනිසෝ මනසිකාරය මෙහෙම මුලට ගිහිල්ලා ඒ දේ බලලා අපිට පුළුවන් මේ අනුශය මට්ටමේ තියෙන ඒ කෙලෙස් වල බලපෑමත් හිතින් ඉවත් කරගන්න. මේ අනුශය මට්ටමේ තියෙන කෙලෙස් වල බලපෑම ඉවත් කරගත්තායින් පස්සේ සත්‍ය වශයෙන් මේ යෝගාවචරයට මේ ආශ්‍රවාදී ධර්මයන් දකින්නට පුළුවන්. ආශ්‍රවාදී ධර්මයන් දකින්නට පුළුවන්. මොකද හේතුව මෙතන තිබෙන ධර්මතාවය දකින්න පුළුවන්. මොකද්ද මෙතන තියෙන්නේ? ඒ පංච උපාදානස්කන්ධය, රූපස්කන්ධය, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේවා ස්කන්ධ කියන වචනෙන් කියන්නේ ස්කන්ධ කියන්නේ වැඩියෙන් තියෙන ඒවා ස්කන්ධේ ගොඩවල් කඳු කියලා කියන්නේ අපි. ඒ ගොඩවල් පහළ වෙනවා. ඒ පහළ වෙන ඒ දේ
අපිට දුකක් බවට පත් වෙනවා. ඒ පහළ වෙනදී අපිට දුකක් බවට පත් වෙනවා. ඒදී දුකක් බවට පත් වෙන්නේ නිකන් එහෙම නෙමෙයි. අපේ මේ තියෙන තණ්හාව නිසා. අපේ තණ්හාව නිසා. එතකොට තණ්හාව දුකට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතකොට මෙතන ආශ්‍රව ධර්මයේ කොහොමද දකින්නේ කියලා බැලුවොත් මේ පංච උපාදානස්කන්ධයක් තියෙන තැනක අපි මේ අනාදිමත් කාලයක් පටන් අපේ හිත හොරු කරලා තියෙන විදිහ වැරදි. එහෙමත් නැත්නම් අපේ හිත Java කැවිලයි තියෙන්නේ යමක් ඇහෙනකොටමත් ඇහෙන පරක්කුවෙන් මේ දේ හඳුනා ගන්න. ඕන කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන් ඇයි මම මේ යමක් හඳුනාගන්නේ කියලා. හොඳටම පැහැදිලි තණ්හාව නිසා, හොඳටම පැහැදිලි මාන්නය නිසා, හොඳටම පැහැදිලි දිට්ඨිය නිසා කියලා. නැත්නම් ඔයයන්ට අවශ්‍ය නැහැ අරමුණක් අඳුනගන්න. මොකටද අපි අරමුණක් අඳුන ගන්න උත්සාහ කරන්නේ? අපි භාෂාවේ තියෙන එක වචනයක් මේ මිනිස්සයා නම් හරි ආත්මාර්ථකාමී කියලා. ওই වචනේ සිංහල භාෂාවේ ওই තියෙන වචනේ තණ්හා මාන දිට්ඨි කියන තුනම නියෝජනය වෙන වචනයක්. ආත්මාර්ථයේ පිනිසයි ඔයත් යමක් හඳුනගන්නේ. කැමැත්ත නිසායි ඔයත් යමක් හඳුනගන්නේ. එතන බලන පුද්ගලයා ඉන්නවමයි. බලන්න ඉන්නවමයි. දැනගන්නා කෙනෙක් සහ දැනගන්නා දෙයක්. ඔය ක්‍රමයට ඇරෙන්න වෙන යමක් දැනගන්න අපිට ඕනෙත් නැහැ. අපි වෙන ක්‍රමයක් දන්නෙත් නැහැ. ඔය ක්‍රමයට Java කැවිලා, ඔය ක්‍රමයට වේගවත් වෙලා, ඔය ක්‍රමේම අපිට හොරු වෙලා තියෙනවා ක්‍රම 4කින්, ක්‍රම 3කින් කාම විදිහට බලනවාමයි. යමක් දෙයක්, ගෙයක්, මිනිහෙක්, ගෑණියෙක්, වාහනයක් කියලා බලනවා. එතකොට ඒක කාම ආශ්‍රව විදිහට බැලිලා. ඒ වගේම යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භන පච්චය. මේ අරමුණ මොකක්ද කියලා බලන්න කිසිම අපේ ඕනකමක් ඇත්තෙත් නැහැ. අපි අරමුණේ ඇත්ත తත්වේ දන්නෙත් නැහැ. මෙන්න මෙහෙම ස්වභාවයකුත් තත්වගත වෙලා තියෙනවා. එහෙම ස්වභාවයකට අපි හුරු වෙලා තියෙනවා. ඒකට කියනවා අවිජ්ජාසව කියලා. ඊට පස්සේ භවආසව කියලා එකක් තියෙනවා. මේ මායාකාරී වූ ලෝකේ හිස් වෙච්ච ශූන්‍ය වූ කාන්තාරකරණයට ලක් වෙච්ච මේ ලෝකේ අපි යම් පැවැත්මක් පිළිබඳ අදහසක් අපේ හිතේ තියෙනවා. මේ ලෝකෙ මොනවම හරි තියෙනවා. මේ ලෝකේ යමක් නැතුව එහෙම නෙමෙයි. මේ ලෝකෙ මොනවම හරි දෙයක් තියෙනවා. නැත්නම් කනෙන් ශබ්ද ආයිද? මේකමයි අවිද්‍යාව. මේකමයි කාමේ. මේකමයි මේ භවයේ පිළිබඳ තියෙන මායාකාරී මේ පැවැත්මකට තියෙන ඇලීම. ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගඳ සුවඳ දැනගන්න තියෙන මේ අපිට තියෙන ආසාව, අපේ තියෙන කැමැත්ත, අපේ තියෙන ඕනෑකම් බැලුවාන් පස්සේ මේ මූල ස්වභාවයට අපේ තියෙන රැවටීම තමයි කියලා යෝගාවචරයකට අල්ල ගන්න පුළුවන්. දැන් මේ කොටස් මම දන්නේ ඔය ඇත්තන්ට නිකන් අන්දර දිමල වගේ ඇති සමහරයන්ට. කොහොම වුණත් අපි උදාහරණ මාර්ගයෙන් තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඔයත් අහලා ඇති පඨවි ධාතුව කියලා එකක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා තියෙනවා මහා භූත ධර්ම. මේ මහා භූත ධර්මයේ ස්වභාව තියෙනවා. එක ස්වභාවයක් අපි ගමු. මේ මහා භූත ධර්මයට හැඩයක් නැහැ. ඔය ඇත්තන්ට බලන්න පුළුවන් පඨවි ධාතුව මොන හැඩයකින් යුක්තයිද කියලා බැලුවොත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඇත්තේ නැහැ.
පඨවි ධාතුව මොන වගේ වර්ණයකින් යුක්තයිද කියලා බැලුවොත් මේ පඨවි ධාතුවේ වර්ණයට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඇත්තේ නැහැ. මොකද හේතුව පඨවි ධාතුවට හැඩ නැහැ. පඨවි ධාතුවට වර්ණ නැහැ. පඨවි ධාතුවට නිමිති නැහැ. පඨවි ධාතුව ආශ්‍රවයක් නෙමෙයි. පඨවි ධාතුව කෙලෙසේකුත් නෙමෙයි. එහෙනම් පඨවි ධාතුවක් තියෙන තැන මේ මගේ අත කියලා ගත්තාම මේ අත කියන එක මේ අපි හිතමු සරල භාෂාවෙන් පරණ මතකයක් හරහා එනවායි කියලා. මොන තරම් වේලාවක්ද අපිට යන්නේ මේ අත කියලා සිහි කරගන්න. නමුත් මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. පඨවි ආපෝ තේජෝ වායෝ වල අතපය ඇත්තේ නැහැ. එස්කන්නාස දිව ශරීර මේ අපි හිතන් ඉන්න જાතියව ඇත්තේ නැහැ. ඒවට කියන්නේ ධාතු කියලා. ධාතු කියලා කියන්නේ මූල ස්වභාවය. ඒ ධාතුවේ තියෙන මූල ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඨවින් පඨවිතෝ සංජානාති. ඔයත් බලන්න මූලපරියාය සූත්‍රයේ පළවෙනියටම කියන්නේ ඕක. උදාහරණ කියන්නේ මුල් පරියාය මම දේශනා කරන මේ සෑම ප්‍රශ්නයකටම මුල මෙන්න මේකයි. පඨවි ධාතුව විදිහටම හඳුනගෙන දෙවනුවට අපි ආශ්‍රව ධර්ම ඇති කරගන්නවා. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් මඤ්ඤණා කරනවා. මඤ්ඤණා කරනවා කියන වචනේ තේරුම අපි කියන්නේ හිතනවා කියලා. යන්තම් තද ගතියක් ආවොත් මගේ අත රිදෙනවා කියලා අපි කියන්නේ. දැන් ඔයත් උහුම ඉන්නකොට අතපය, කට බඩ, ඔළුව, ඇඟිලි ආදී ගැන දැනුම් තේරුම් ඇතුවනේ ඉන්නේ. ඒ ධාතුවේ එහෙම එකක් ඇත්තේ නැහැ. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා තමුන්ගේ අත කැඩුවොත් ඉතින් හරියට දුක් වෙන්න වෙනවා මේ මිනිස්සයා මගේ අත කැඩුවායි කියලා. ඊට මේ තණ්හාව නිසා සෑහෙන්න අපිට මේ ආශ්‍රව නිසා සෑහෙන්න අපිට දුක් විඳින්න වෙලක් තියෙනවා. ඒ කියන්නේ මේ ආශ්‍රවයේ දුකට හේතුවක් කියලා මෙහෙම සරලව බැලුවත් ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන්. මේ ආශ්‍රව ධර්ම වලින් කරන දෙයක්. ওই විදිහට මේ රූපයට දාලා රූපේ තියෙන මූල ස්වභාවය පඨවි ධාතුවක් විදිහට බැලුවායින් පස්සේ මේ පඨවි ධාතුව කොහොමද කකුලක් උනේ? මේ පඨවි ධාතුව කොහොමද මහ පොළොව උනේ? දැන් ඔයත්තන් හිතෙන්න පුළුවන් ඔයත් වාඩි වෙලා ඉන්නේ මහ පොළොව මත කියලා. පොඩ්ඩක් බලන්න ඒ ශරීරයේ ස්පර්ශ වෙන තැන තියෙන්නේ මහ පොළොවද තද ගතියද කියලා. මේ ලෝක සිතින් මවා ගත්තාය කියන එක ආශ්‍රව ධර්මයකට අහු වුණාය කියන එක පරණ මතකයක් ඔස්සේ අපිව ගහගෙන යනවා කියන එක ඔයත් මේ ඇසුරින් මලක සුවඳ දැනගන්නවාසී ලාවටවත් දැනගත යුතුයි. කිලිස් නොකැපුවට කමක් නැහැ. මේ විපස්සනා වශයෙන් නිවන් දකින්න උත්සාහ කරන්න කලින් මෙන්න මේ කියන දේ සුවඳක් විදිහටවත් සිහිනයක් විදිහටවත් දකින්න ඕන. ඒ දකින්න වාරයක් ගානේ ඔය ඇත්තන්ගේ රළු වූ ඕලාරික කෙලිස් ගෙවෙන්නයි පටන් ගන්න. එතකොට ඒ උපමාවෙම මම කියන්නම් ඒ විදිහට අපි අර හට ගන්නා තැන අනුවම සැරින් සැරේ බලනකොට ඒ සම්බන්ධයෙන් අපිට ඇති වෙලා තියෙන යම් මුලාවක් තියෙනවනම් ඒ මුලාව දුරු වෙනවද නැද්ද? ටිකෙන් ටික දුරු වෙන්න පටන් ගන්නවා. මේ පඨවි ධාතු ඇසුරු කරගෙන සත්ත්ව පුද්ගල සංඥාවක් තිබ්බනම් ඒ සත්ත්ව පුද්ගල සංඥාවත් ටිකෙන් ටික දුරු වෙන්න පටන් ගන්නවා. ඔයත්ෝ කල්පනා කරලා බලන්න මේ ලෝකයේ තියෙන සතර මහා ධාතුවක්. සතර මහා ධාතුව හැඩයක් නැහැ, සටහනක් නැහැ, පැහැයක් නැහැ. නමුත් ඒ දේ ඇස ඉදිරියට පැමිණෙනකොට මේ කර්මයට දාව උපන්න මේ ඇහැ නිසා තමයි මේ හැඩතල ආදී පේන්නේ. ඒක මේ ආලෝකයක්. මේ ඇසට පෙනෙන ආලෝකයක් වගේ දෙයක්. ඒක රූපයක් නෙමෙයි.
ඒක උපාදාය රූපයක්. මේ ආලෝකය මේක එහෙමනේ උපාදාය රූපයක් මේක චිත්‍රයක් කියලා අපිට දකින්න බැරි වෙලා තියෙන්නේ මේ දේ පේනකොටම අර ආශ්‍රව ධර්මයේ නිසා. යමක් පේන පරක්කුවට අපි හිතනවා මේ පන්සල කියලා. යමක් පේන පරක්කුවට අපි හිතනවා මේ වාහනේ කියලා. යමක් පේන පරක්කුවට අපි හිතනවා මේ මගේ දුව මේ මගේ පුතා කියලා. මොකද මේ ආශ්‍රව ධර්ම දුරු කරන්න නම් අපිට සිද්ධ වෙනවා ටිකින් ටික මේ ධාතුවට හිත දාලා ධාතුව ඔස්සේ ගිහිල්ලා ඒ සත්‍ය වූ මූල ස්වභාවයක් තියෙන තැනක අසත්‍යයක් මවල දෙන මේ කතන්දරේ සරල වශයෙන් හෝ දකින්න. එතකොට මේ ඇහැ සම්බන්ධයෙන් තියෙන යම් ආශ්‍රවයක් තියෙනවනම් මට මිනිස්සෙක් පේනවා මං වගේ කන බොන කතා කරන උස්ම ගන්න රූප බලන ශබ්ද අහන තව මිනිස්සෙක් ඉන්නවයි කියන එක දුර වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමුකෝ දැන් අපි කලින් කිව්වේ මේ වෙත විස්තර වෙන්න ඕන කරුණු කාරණා තියෙනවා. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. දැන් යමන් දැක්කම අපි කිව්වේ වාහනයක් කියලා හිතා ගන්නවායි කියලා. අපි කලින් සඳහන් කළේ එක්තරා ආලෝක ශක්තියක්, එක්තරා වර්ණයක් තමයි මේ ඇහැට පේන්නේ. ඒතර ආශ්‍රවයේ තියෙන බලගතු භාවය නිසා අපිට ඒක වස්තුවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් තණ්හාව, මානෙ, දිට්ඨිය තවත් විදිහකින් කියනවා නම් මේ අරමුණු තේරුම් ගන්න දඟලන දෙඟලිල්ල හින්දාමයි මේ අමාරු වෙටෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අරමුණක් දැක්ක ගමන් තේරුම් ගන්න ගිය ගමන් ආශ්‍රවයකට වැටෙනවා. ඉතින් එහෙම ඒ ආශ්‍රවයකට වැටිලා අපිට ආපු තීරණයක් තමයි නිමිත්තක් තමයි ගෙවල් දොරවල් යාන වාහන ආදී වශයෙන් ඇහි කන නාසය දිව ශරීරයෙන් මේ ආදී নানা ප්‍රකාර ඒ නිමිති ධර්ම පෙරනගිනවා. මට මතක් කරලා දෙන්න ඕනුනේ මේ මමය කියලා අපි හිතන් ඉන්න එකත් ඔయిత වඩා කිසිම වෙනසක් ඇත්තේ නැහැ. මේ මේසෙට කවුරු හරි මේසෙයි කියලා කියනවා නම් ඔය විදිහ මේ මේසෙට රැවටුනේ යම් විදිහකටද ඔය විදිහටමයි මෙතෙන්ට රැවටුනේ. ඇත්ත පේනවා නම් මම කියා ගන්න නෑනේ. මෙතන කෙනෙක් ජීවත් වෙනවා කියලා දැන් මෙතන කෙනෙක් ජීවත් වෙනවානේ. දැන් ඉපදිච්ච කෙනෙක් ඉන්නවානේ. දැන් කෙනෙක් උපන්න නම් දැන් මැරෙන්න වෙලා තියෙනවානේ. අපි යමක් දකිනකොට දකින දෙයි දකින පුද්ගලයායි දෙන්නාම ගිහින් අපි හිතමු තැම්පත් වෙනවා කියලා. ආපහු අපේ තියෙන මේ අයෝනිසෝ මානසිකාරය හරහා මේ දෙයට නැවතත් ආශ්‍රව පහල කිරීම වශයෙන් මේ පරණ ආශ්‍රවේ මතුවෙනකොට මතුවෙන්නේ මම කියන කෙනත් එක්කම තමයි. ඉතින් මේ දෙයට අත ගහන්න බයයි. මේ මම කියන එක පරණ මතකයක් වගේ දෙයක් කියලා කවුද පිළිගන්න කැමති? කවුද මේ දෙයට භාවනා කරන්න කැමති? කවුද සිවිදිවි හානි කරගන්න කැමති? හානි කරගන්න කැමති නෑ. ඒ මම කියලා ගත්ත එකේ තියෙන්නේ අපි කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධ පහ උපාදාන කරගත් එකේ යම් ප්‍රතිඵලයක් වේද ඒ තමයි මේ මම කියන එක. ඔයත් බාහිරින් යමක් උපාදාන කරගත්තාද ඒ උපාදාන කරගත්ත දේවල් තමයි ওই ගෙවල් දොරවල් යාන වාහන ආදී. ඒ යමක් උපාදාන කරගන්න ගියාම තව විදිහකින් කියනවා නම් යමක් දෙයක් බවට පත් වෙන තැනකට එනකොට එතන තණ්හාවයි මානයයි දිට්ඨියයි තියෙනවා. ඔය මම කියන්නේ තනිකරම එකක් නෙමෙයි. මම කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන තුනේ එකතුවක් උතන තියෙන්නේ. ඒ තණ්හා මාන දිට්ඨි තුනේ එකතුවක් නිසා ඒ තණ්හා මාන දිට්ඨි නිසා යමක් දෙයක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එහෙම යමක් දෙයක් බවට පරිවර්තනය වුණාම තවත් දන්න භාෂාවෙන් කියනවා නම් මම උපන්නහම මගේ දේවලුත් මේ ලෝකේ හට ගන්නවා. මේ දැන් කොහෙවත් නැති කුණකට තමයි දැන් මේ කරගහන්න වෙලා තියෙන්නේ. මම උපන්නහම මගේ දේකුත් දැන් තියෙනවා.
නත්ති ජාතස්ස අමරණා. උපන්න කෙනෙකුට මැරෙන්න සිද්ධ වෙනවාමයි. ඔයත් කල්පනා කරලා බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ ජාති ධම්ම. මොනවද මහන්නේ මේ හට ගන්නා ධර්ම? ඇත්තු, අස්සයෝ, ගෙවල් දොරවල්, දැසිදස්සෝ, ළමයි, යාන වාහන. මේ මොකද මේ ಜಾති ධර්ම වලට මේව පෙන්වන්නේ? අපි ඉපදීමක් සිද්ධ වෙන්නේ උපාදානයක් නිසා කියලා ඔයත් අහලා ඇති. මේ කාරණා තව විස්තර වෙන්න ඕන, කාල වේලාව අවසానයි. අපි උපදින්නේ උපාදානයක් නිසා. තව විදිහකින් කියනවා නම් බලන්නෙක් සහ දකින්න දෙයක් තියෙන්නට ඕන. ඒ දෙකට බෙදිච්ච ගතිය හිතේ හැටි. ඒව අපි දන්නේ නැතුනම අපි පේන දෙයට තණ්හාමාන දිට්ටි දාලා ඒක වස්තුවක් කරගෙන ඒ දෙයට අනුරූපව ගිහින් උප්පත්තිය ලබනවා. එතකොට මම කියන කෙනාගේ පහළ වීම ඉපදීම උපාදාන පත්‍ය භව පත්‍ය ජාති. ඒ ස්වභාවයෙන් යුක්තයි. හටගත්තනම් යමක් අරමුණු කරගෙන ඒ හටගත්ත ස්වභාවයෙන් ඒ පුද්ගලයා යුක්තයි. මම මේ කියන්නේ වර්තමාන මොහොත වශයෙන්. ඒ ස්වභාවයෙන් යුක්තයි. ජාති ජරා යමක් හටගත්තනම් ඒක දිරනවා. මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස දැන් මේ කොහේවත් තියෙන දෙයක් යම් කිසි වූ දුක්ඛ ධර්මයක් උපාදානස්කන්ධ පහක් තියෙන තැනක දැන් මේ කොහේවත් නැති වැල් වටාරමක් ඇදලා දාලා අවිද්‍යාව නිසා තණ්හාව නිසා එහෙම නැත්නම් මේ පෙර සංසාරේ ප්‍රපංච කිරීමෙන් හටගත්ත ඒ ආශ්‍රව වේගය නිසා ඒ වාසනා ශක්තිය නිසා දැන් අපිට වෙලා තියෙනවා මේ කොහේවත් මේ අහලකවත් නැති ධර්ම ටිකක් මවාගෙන සතෙකුත් මවාගෙන ජීවත් වෙන මිනිහෙකුත් මවාගෙන ලෝකුත් මවාගෙන දුක් විඳින්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ බොරුවේ මුලක් හොයන්න බෑ. මේ කාලේ අවිද්‍යාව තිබ්බාය මේ කාලේ අවිද්‍යාව තිබ්බේ නැtei කියලා හොයන්නට විදිහක් ඇත්තේ නැහැ. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් මේ ආශ්‍රව ධර්ම ගෙවම් කරන්න සීලේ සංවර වෙන්න, සමාධි සංවර වෙන්න, සතර සතිපට්ඨාන භාවනාවක හික්මෙන්න. ඒකේ මූලික හැඳින්වීමක් විදිහට තමයි මේ සතිය වැඩිම. සතිය සතර සතිපට්ඨානයක් විය යුතුයි. මොකද මේ ධර්මයට බැහැ ගන්න පාර අපිට හොයනවා කියන එක ලේසි නෑ. බුදු කෙනෙක් තමයි ක්‍රම 4 කාය වේදනා චිත්ත ධම්ම කියලා ක්‍රම 4ක් පෙන්නලා එහෙම ක්‍රම 4ක් පෙන්නලා දීලා මහණෙනි මත්තේහි තවත් ඉදිරියට නුඹලාගේ සිහිය වැඩි යුතුයි නුවණ වැඩි යුතුයි කියලා දේශනා කරන්නේ. ඉතින් මම හිතනවා මේකේ කාරණාව ඇත්තෝ ශක්ති බඹනින් තේරුම් ගන්න උත්සාහ ගන්නට ඇති කියලා අපි ඇත්තටම සූදානම් වෙලා ආපු කරුණු හෙලි කරගන්න කාලය මදි. කොහොම වුණත් කරුණු වැඩි වුණාම මතකින්නෙත් නැහැ. ඉතින් පුළුවන් විදිහට මේ කරුණු කාරණා දැනගෙන මතකයේ සිහිය ධාරණය කරගෙන තමුන්ගේ කරගෙන යන බණ භාවනා කටයුතු සාර්ථක කරගනීවා ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගනීවා කියලා ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. පස්සද්ධිය කියලා කියන්නේ මේ කයේ තියෙන කාය පස්සද්ධි කියන තැනින් අපි කතා කරමු. මේ කයේ තියෙන සංසිඳුණු ස්වභාවය. මේ කය කියන එක අපිට දැනට තේරෙන්නේ නිකන් බර පිටිමල්ලක් වගේ දෙයක් නේ. නිකන් සිමෙන්ති කොටයක් වගේ දෙයක් තමයි තේරෙන්නේ. නමුත් මේක මෙහෙම්මම තියනවා කියලා එකක් නැහැ. මේවා සංසිඳෙන්න පටන් ගන්නවා. තව විදිහකින් කියනවා නම් අපේ මේ තියෙන කෙලෙස් ධර්ම නිසා තමයි මේ තරම් දර දඬු විශාල හයිය මේ අමුතු જાතිය මේ එකක් ලැබිලා තියෙන්නේ. මේ කය
ඒක මෙහෙමත් දැනන හිතේ තියෙන මේ කෙලෙස් ධර්ම ටික ටික ඉවත් වෙන්න පටන් ගන්නකොට මේ කය සංසිඳෙන්න පටන් ගන්නවා. සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. හොඳම වචනේ තමයි සංසිඳනවායි කියන එක. මේ කය සංසිඳෙන්න පටන් ගන්නවා, සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. මේ රළු ගොරෝසු ගතිය නැති වෙන්න පටන් ගන්නවා. අපි කියන්නේ දරත කියලා. දරත කියලා කියන්නේ නිකන් අර ඒ රළු ගොරෝසු බර මේ පරිහරණයට අපහසු වෙහෙසකර වූ දෙයකට අපි ඒ වෙහෙසකර ලක්ෂණ තියෙන දෙයකට අපි කියනවා දරත ස්වභාවයක් කියලා. අපිට ඔය ලෙඩ වුණාම උණ ගත්තාම ඔය ඇඟ තියෙන්නේ නිකන් තනිකර කළු ගල් වගේ හයි වෙලා නිකන් ඒ වගේ ඒ ස්වභාවයකට අපි කියන දරත ස්වභාවය කියලා. ඒ දරත ආදී ස්වභාවයන් නැති වෙලා මේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා, සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සද්ද කායෝ සුඛං වේදේති කියන තැනදී සමහර යෝගාවචරයින්ට ඇවිද්දාන් ගියාන් හිටගෙන හිටියත් මේ කයේ අබමල් රේණුවක්වත් දැනෙන්නේ නැහැ. සංසිඳවනවා නම් ඉපමණකටම සංසිඳවන්නත් පුළුවන්. පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳනවා කියන්නේ. හොඳයි අපි වෙනත් ප්‍රශ්න නැත්නම් අපි සීල භාවනා වැඩසටහන අවසන් කරමු. ඔය ඇත්තෝ මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු. අපිත් මහා සංඝරත්නයේ වෙනුවෙන් ඔයයන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ භාවයටපත් වේවා කියලා මහා සංඝරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාවචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.